අයිබෝන් වාසනාවන් සාමාන්‍ය පෙළ දරුවන් සහ උසස් පෙළ දරුවන් නියමිත බෑද්දේගම නවකතාවේ අවසාන පාඩමත් සමගයි අද ඔබ මාත් සමග එකතු වන්නේ. එහෙනම් සිංහල වීරේ YouTube channel එකට බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ සාමාන්‍ය පෙළ දරුවන්ට නියමිත කොටසේ හා සම්බන්ධ පිළිතුරු ලිවීම සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. බෑද්දේගම නවකතාව විචාරී කිරීමේදී එහිදී අපිට මූලික තොරතුරු හඳුනාගත්තම අපිට අඳුර ගන්න පුළුවන් සිලිඳු තමන්ගේ භාර්යාව මිය ගියාට පසුව දරුවන් දෙදෙනා සමග නිවසේ තනි වෙන අවස්ථාව. කරිලා හාම ඇවිල්ලා තමන්ගේ දරුවන් විදියට මේ දෙදෙනා රැක බලා ගන්න සිද්ධිය. ඒ වගේම ආරච්චි රාළ සහ ප්‍රනාන්දු එකතු වෙලා බබුන්ට විරුද්ධව බොරු චෝදනාවක් කරලා ඔහු හිරීට යවන අවස්ථාව මේ සිදුවීමත් එක්ක සිලිඳු බොහොම වේදනාවට පත් වෙලා ආරච්චිට සහ ප්‍රනාන්දුට වෙඩි තබා ඝාතනය කර ඔහුත් සිරගත වෙන අවස්ථාව. හොඳයි, මෙන්න මේ කාරණාත් එක්ක බලනකොට අපිට බැද්දේගම නවකතාවෙන් අහන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයේදී මේ ගමේ විනාශ වීම. ඒ වගේම තව අහන්න පුළුවන් කාරණාවක් තමයි මේ නවකතාවේ චරිත නිරූපණය. ඒ වගේම භාෂා භාවිතය. ඒ වගේම තව අහන්න පුළුවන් අවස්ථා හා සිද්ධි නිරූපණය. මෙන්න මේ කියන කාරණාවට නිදසුන් සමගම මේ පාඩමේ හඳුනා ගන්නට උත්සාහ කරන්නේ. හොඳයි, මේ මූලිකම කාරණාව විදිහට බැද්දේගම නවකතාවේ තේමාව. අංක 1 තේමාව බලමු. ඊතා දුෂ්කර ගමක, ඊතා දුෂ්කර කුඩා ගමක වාසය කළ සෝභාදහමේ අකාරුණික පීඩනයන්ට මුහුණ දුන් දුප්පත් අසරණ අහිංසක ගැමියන්ගේ ජීවිතයක සැබෑ තතු. මෙහිදී අපි කාරණා සඳහන් කරනකොට මේ සෝභාදහමේ පීඩාන විතරක් නෙවෙයි, මානවයන්ගේ මිනිසුන්ගේ පීඩාවන්ටත් මුහුණ දුන් අහිංසක ගැමියන්ගේ ඛේදජනක ජීවිතයක සැබෑ තතු තමයි ඉදිරිපත් කරන්නේ. ඒ තේමාව. එහෙමනම් ඊළඟට අපි කතා කරන්න වෙන්නේ චරිත ගැන. චරිත අපිට හම්බ වෙනවා 7ක් පමණ. ප්‍රධාන චරිත 7ක් පමණ. එහිදී අපිට හම්බ වෙන ප්‍රධාන චරිතයක් විදිහට සිලිඳුගේ චරිතය අපිට හඳුනා ගන්නට පුළුවන්. සිලිඳුගේ චරිතය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සෝභාදහමේ සාහසිකම් සහ පීඩනයන්ට ලක් වෙච්ච චරිතයක් විදිහට. ඒ වගේම මිනිසුන්ගේ අකාරුණික පීඩනයන්ට මුහුණ දුන්න චරිතයක් විදිහට. ඒ වගේම මේ පීඩනයන් අකාරුණිකම් තත්ත්වයන් නිසාවෙන්ම තමන් අනිකුත් අය සමග ගැටුම් ඇති කරගත ජීවිතයේ අවසාන තීන්දුව తీරනගත චරිතයක් විදිහට. ඒ වගේම තමන්ගේ ආදරණීය දරුවන් රැකබලාගත්ත රැකවරණය දුන්න දරුවන්ට ඒ වගේ චරිතයක් විදිහට ආදරණීය පියෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔහු වෙනත් විවාහයක්වත් පවා නොකරගෙන තමන් මේ පුංචි මණිකා සහ හිමියාමේ රැකබලා ගන්න තමන්ගේ සහෝදරියක උදව් වරගෙන. ඒ වගේම අපිට හම්බ වෙනවා තවත් චරිතයක් මේ ආරච්චි රාළ. ආරච්චි රාළගේ චරිතය අපිට හඳුනා ගන්න පුළුවන් වින කටින චරිතයක්. ගමේ අනිත් මිනිසුන්ට වින කටි චරිතයක්. ඒ වගේම නීතිය අතට ගත්ත, නීතිය තමන්ගේ කරගත්ත, තමන්ට ඕන විදිහට නීති ක්‍රියාත්මක කරන බොහොම අසාධාරණකම් කරන චරිතයක් විදිහට අපිට ආරච්චිගේ චරිතය හඳුනා ගන්නටත් පුළුවන්. ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් ඉන්න අනතුරුව පුංචි මණිකාගේ චරිතය. පුංචි මණිකාගේ චරිතය මෙන්න මේ කියන කාරණා ඔබ රසාස්වාද විචාරයේදී අවධානය යොමු කරන්න ඕන, සඳහන් කරන්න ඕන. පියාගේ අනට කීකරු වෙන බොහොම චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. බබුන් හිරගෙදරට ගියාට පස්සේ තමන්ගේ පියා දෙන උපදෙස් අනුව පුංචි මණිකා කටයුතු කරනවා. ඒ වගේම පුහුදුන් කාන්තාවක් ලෙස නොසන්සුන් වන චරිතයක්. අර බබුන් සහ තමන්ගේ පියා සිලිඳු හිරේට ගියාට පස්සේ ඇය නොසන්සුන් ගමේ ආරච්චිකින් ගිහිල්ලා මිනිසුන්ගෙන් තොරතුරු විමසා සිටින අවස්ථාවේ පුහුදුන් කාන්තාව සාමාන්‍ය කාන්තාවක් විදිහට හැසිරෙන්නේ. ඒ වගේම තමන්ගේ ස්වාමියා නැතෙක් ඇඟිලි ගනිමින් බල ඉන්න චරිතයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම නොකැඩුණු බලාපොරොත්තු සමග ජීවත් වෙන චරිතයක් විදිහට බබුන් එනතෙක් තමන්ගේ පියා දුන්න උපදෙස් අනුව ඉන්න චරිතයක්. ඒ වගේම ඊටම දහිනිවන්තව කටයුතු කරන චරිතයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඇය පුංචි මණිකා තංගලට ගොස් තමන්ගේ ස්වාමියා ගැන බබුන් ගැන තොරතුරු හොයන අවස්ථාවලදී අපිට එය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සැබෑ තතු දැන ගැනීමට වෑයම් කරන චරිතයක් විදිහට ගමේ ඉන්න ආරච්චි ගාවට ගිහලා සැබෑ තොරතුරු ඇය විමසා බලනවා, ඇය දැනගන්නවා. ඒ වගේම ගමේ මිනිසුත් එක්ක කතා බහ කරනවා. ඒ වගේම අවස්ථාවට අනුව කටයුතු කළ හැකි චරිතයක්. අර හිරපල්ලා මුණ ගැසුණු අවස්ථාවේ සාකච්ඡා කරන ආකාරය අපිට ඇය ගැන දැනගන්න පුළුවන්. ඒත් පුංචි මණිකා මෙන්න මේ කියන කාරණා අනුව හැසිරෙන චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව මේ සැබෑ ජීවමාන චරිතයක් ලෙස පුංචි මණිකාගේ චරිතයත්, සිලිඳුගේ චරිතයත්, ඒ වගේම ආරච්චිගේ චරිතයත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සැබෑ ජීවන තොරතුරු අර්ථවත්ව සැබෑ පවතින යථාර්ථය මේ සමාජගත නියම චරිත හඳුනා ගන්න විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉන් අනතුරුව කරින්ලා හාමිගේ චරිතය. ඒ කියන්නේ පුංචි මණිකාගේ පුංචි අම්ම. එහෙම නැත්නම් සිලිඳුගේ සහෝදරියගේ චරිතය. ඇය මේ තමන්ගේ මෙහෙය
තමන්ගේ කටයුත්ත ඉතා හොඳින් ඉටු කරන චරිතයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි තමන්ගේ සහෝදරයාගේ අයියාගේ දරුවන් දෙදෙනා රැක බලා ගැනීමෙන් ඇය ඒ කටයුත්ත මෙහි ඉටු කරනවා. ඒ වගේම ඇයගේ ශාරීරික ස්වභාවය සහ මානසික ස්වභාවය. ඒ නිසාම ඇය හුදකලා වෙන තනිකම ඔහි ඉන්න චරිතයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ජීවිත තක්ෂලාවෙන් බොහෝ දේවල් ඉගෙන ගත්ත බොහොම පරිණතියට පත් වෙච්ච චරිතයක් විදිහට අපිට කනිලා හාමිගේ චරිතයත් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉන්න අනතුරු අපිට තවත් චරිතයක් හම්බ වෙනවා ආරච්චි හාමිනි. ඒ කියන්නේ නැන්චු හාමි. නැන්චු හාමිගේ චරිතයත් අපිට හඳුනා ගන්නට පුළුවන් සාමාන්‍ය පුහුදුන් කාන්තාවක් විදිහට හැසිරෙන විදිහට. තමන්ගේ දරුවන්ගේ දියුණුව ගැන, තමන්ගේ දියුණුව ගැන, ආරක්ෂාව ගැන හිතන්නේ. ආරච්චිලාල මිය ගියාට පස්සේ ගමේ මිනිස්සුන්ගෙන් හෝ කාගෙන්වත් පිහිටක් පිළිසරණක් නොලැබෙන අවස්ථාවේ ඇය තමන් මේ ගම අතහැරලා බැද්දේකම අතහැරලා කොටගොඩට යන්නට සූදානම් වෙනවා. ඒ කාර්ය කරනවා. කොටගොඩ බොහොම ශාස්ත්‍රීයයි. වස්තුව ඉදම් කඩම් සිළු දේවල් තියෙනවා. සාමාන්‍ය පුහුදුන් කාන්තාවක්. ඒ වගේම තමන්ගේ ස්වාමියා කරන අකටයුතුකම් දැන සිටි කාන්තාවක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මේ නැන්චෝ හාමිගේ චරිතය නැත්නම් ආරච්චි හාමිනේගේ චරිතය. ඒ වගේම මේ කරුණ වලට ඉතා හොඳින් එහෙම නැත්නම් අවස්ථානුකූලව කපටිකමින් මුහුණ දෙන චරිතයක් විදිහට අපිට ආරච්චි හාමිනේගේ චරිතය හඳුනා ගන්නට පුළුවන්. ඉන් අනතුරු අපිට හම්බ වෙනවා මහලු මිනිසාගේ චරිතය. පුංචි මණිකා තංගල්ලට හිරගෙදරට ගියාට පස්සේ හමුවන මුණ ගැහෙන මහලු මිනිසා. ඔහු මේ මහලු මිනිසාගේ චරිතය මේ කතාවේ ඉදිරියට ගලාගෙන යන්නට පුංචි මණිකාගේ මේ සිදුවීම ඉස්සරහට ගලාගෙන යන්නට උදව් වෙන චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පුංචි මණිකාගේ චරිතයට උදව් කරන තමන්ගේ සනුහරේ කෙනෙක් විදිහට බොහොම ලෙන්ගතු කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මේ මහලු මිනිසාගේ චරිතය. ඒ වගේම වැඩිහිටි ක්‍රමයේ පරිණතිය ඉතා මොනවට ඉතා හොඳින් පැහැදිලි කරන චරිතයක් දක්වන චරිතයක් විදිහට අපිට මේ චරිතයත් හඳුනා ගන්නට පුළුවන්. ඉන් අනතුරු අපිට හම්බ වෙන චරිතය තමයි හිරපල්ලාගේ චරිතය. මේ සැබෑ ලෝකේ සැබෑ සමාජයේ හැසිරෙන ගනුදෙනු කරන චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එයාම මේ ජීවමාන චරිත විදිහට මේව හඳුනා ගන්න පුළුවන්. අර හිරපල සඳහන් කරනවානේ උඹලගේ සල්ලි හිම තියනවද ගෑණි කියලා. ඒකට අපි වර්තමාන සමාජයේ මේ පගාව අල්ලස මුදල් ලබා ගැනීම වගේ චරිත හරහා මේ වගේ සිදුවීම් හරහා අපිට කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම බබුගේ චරිතය හම්බ වෙන බබුගේ චරිතය අපිට හම්බ වෙන්නේ ගමේ මිනිසුන්ගේ කතා බහ, පුංචි මණිකාගේ කතා බහ ආදී තොරතුරු තුලින් තමයි අපිට ඒ චරිතේ මුණ ගැහෙන්නේ. ඔන්න චරිත නිරූපණය යටතේ අපි හිරපල්ලාගේ චරිතය, බබුගේ චරිතය, මහලු මිනිසාගේ චරිතය, ආරච්චි හාමිනේගේ චරිතය, ඒ වගේම කනිලා හාමිගේ චරිතය, පුංචි මණිකා, සිලිඳු, ඒ වගේම ආරච්චි කියන චරිත අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි සාමාන්‍ය පෙළ දරුවන්ට නියමිත පාඩමේ සුරි. ඒ වගේම ඉන්න අනතුරු අපි කතා කරන්න ඕන භාෂා භාවිතය ගැන. මේ කතාව විකාශනය වන්නට ඉතා හොඳ පිටුවහලක්, ඉතාම ශක්තිමත් පිටුවහලක් ලබා දෙනවා මේ භාෂා භාවිතය. කතුවරයා මේ යොදාගෙන තියෙන භාෂා උපක්‍රම, භාෂා විදිය තුලින් එහිදී කතා කරන්න පළවෙනි මේ කතුවරයා භාවිත කරන චිත්ත රූප මැවෙන භාෂාව. බලමු මේ චිත්ත රූප මැවෙන අවස්ථාවන් කීපයක්, මෙන්න නිදසුන් කීපයක් බලමු, මතක තබා ගන්න. පුංචි මණිකා දවසේ වැඩි කාලයක් ගත කළේ මේ බියකරු සිටිවිලි වල පැටලි ගෙයි පිලේ හිඳ නිකටට අත තබාගත් ගමන්ය. බලන්න මේ පුංචි මණිකා ඉන්න ආකාරය අපිට බොහොම චිත්ත රූප මැවෙනවා මේ වචන වලින්. වාග් චිත්‍ර මවමින් මේ චිත්ත රූප අපේ సంతාන තුල සෞර්ධ්‍යගේ හදවතේ ගොඩනගා ගන්නට මේ භාෂාව බොහොම හේතු වෙලා තියෙනවා. වගේම තවත් නිදසුනක් ගන්න පුළුවන් මේ චිත්ත රූප මැවෙන කියන කාරණාවට. අවුවහා සුළඟත් වෙහසත් බඩගින්නත් ලෙඩ දුකත් ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තියද උරා බොයි. බලන්නේ භාෂාව තුළින් මේ චිත්ත ස්වභාවය සහ ඒ පරිසර ස්වභාවය, කරකස බවයි, ඒ ඛේදනීය බව, දුක්ඛ සහගත බව, දොම්නස් සහගත බව ඉස්මතු කරන විදිහ. තවත් නිසුණක් ගන්න පුළුවන්. ඔවුන් ජීවත් වන්නේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතයේ සන්ධ්‍යාසේ ආවේය. බලන්න මේ ජීවිත මේ ගම විනාශ වෙලා යන ආකාරය, මේ පුංචි මණිකා සහ කනිලා හාමි හැසිරෙන ජීවත් වෙන ආකාරය සඳහන් කර විදිය. ඉන්න අනතුරු අපිට කතා කරන්න පුළුවන් භාෂා භාවිතය කියන කාරණාව යටතේ සංවාදශීලී භාෂාව භාවිතා කිරීම. මෙන්න බලමු නිදසුන් කීපයක්. මාසයකට කලින් වෙන්න බෑ. මොකද තව නැහැ හේන් කැපුවේ. වැපුරුවා විතරයිනේ දැන්. වගේම තවත් අවස්ථාවක් විදිහට නෑ 3 මාසයකට කලින් වෙන්න ඕනේ. මේ බබුන් හිරගෙදර ගිය අවස්ථාවේ පුංචි මණිකා ගමේ අයගෙන් අහන අවස්ථාව තමයි මේ සංවාදශීලී භාෂාව මම මේ යොදාගෙන තියෙන නිදසුන් සපයාගෙන තියෙන්නේ. ඊට පස්සේ විතරම සඳහන් නේ ආසන්නෙම කවුද දන්නේ නෑ මෝඩයා. කට වහපන්
මේ පුංචි මණිකා ගමයාගෙන් තොරතුරු අහන අවස්ථාවේ සංවාදශීලී භාෂාව යොදා තුන මේ නවකතාවේ සාර්ථකත්වයට ගොඩක් හේතු වෙලා තියෙනවා. ඒ වගේම තවත් භාෂා භාවිතේ තවත් කාරණාවක් කතා කළොත් එimhe ප්‍රශ්නවාචී වාක්‍ය භාවිතේ. මෙන්න මේ වගේ බලමු. ඕ ඒ මිනිහා හරි ඊට පස්සේ ඒ ආරච්චිත්ම මරුව නේද? අර හිරපල්ලා පුංචි මණිකාගෙන් විමසා සිට අවස්ථාව ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම නෑ අයියා සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. අර දෙන සංවාදයට අර ප්‍රශ්නවාචී වාක්‍යයට දෙන පිළිතුරු. ඒ වගේම තවත් නිදසුනක් ගත්තොත් එimhe ඔව් ඕකට ගිය කෙනෙක් ආය එන්නේ නැහැ. ඔබ ඵලයන් ළමයා ආපහු ගමට අර වයසික 100 මහලු මිනිසා සඳහන් කරන අවස්ථාවක් අපිට සංවාදශීලී භාෂාව වගේම ප්‍රශ්නවාචී වාක්‍යයටත් මේ වගේ කාරණා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් භාෂා භාවිතයේ තවත් කාරණාවක් විදිහට උපමා හා සංකේත භාවිතය ගැන කතා කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවක් බලන්න. පුංචි මණිකා හා ගම්මු අවදි වන විට බැද්දේගම සුපුරුදු නිදිබර උදාසීන ස්වභාවයේම ඉසුළු වාය සංකේත භාවිත කරන මේ ගමේ තිබ ස්වභාවය පවතින ස්වභාවික සැබෑ තත්ත්වයේ ඉස්මතු කරන්නට කියන හැර දක්වන්නට. ඒ වගේම තව අපිට ගන්න පුළුවන් උපමා භාවිතය. නිර්තදික තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහි ගිය ගහක් මෙන් ඇගේ ශරීරයද නැවි ඇඹරී තිබින. මේ කර්ණීලා හාමිගේ චරිතය ගැන ප්‍රකාශ කරන කතුරයා යොදාගෙන තියෙන උපමාවක්. තවත් අවස්ථාවක් ගත්තොත් මුහුණත් සිහින්ව ගිය අත්පාවලත් සම ගසක පොත්තක් මෙන් ගොර හැඩි වී රැලි වැටි ඇටයට ඇලී ගියේය. මේ ගමේ ඉන්න කාන්තාවන්ගේ ස්වභාවය සැබෑ කතුවරයා ඉදිරිපත් කරන ආකාරය ගසක පොත්ත කරකස වුණ ආකාරයෙන්ම මොවුන්ගේ මේ සෞඛ්‍ය මෙහෙම නැත්නම් සමේ පැහැ ගතේ පැහැ ප්‍රකාශ කරන අවස්ථාව. ඒ වගේම තවත් එකක් ගන්න පුළුවන්. ආරච්චිගේ කැලයට යාම කැලය ගම මැදට පැනීමක් මෙන් වී මේ ගම විනාශ වෙන ආකාරය ගම මැදට කැලෑ ඇවිල්ලා ගම විනාශේ දක්වන අවස්ථාව. ඒ වගේම ළමයින් හා මහල්ලන් නැසී යන්නක් මෙන් ගමත් දැන් නැසීයයි. ගමත් නැසී යනවා මිනිසුන් නැසී යන ආකාරය බැද්දේගම විනාශය තමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම පුංචි මණිකා ගැන සඳහන් කරනකොට භාවිතා කරන උපමාව බියගත් හිවල් දෙනකමෙන් අර නගරයේ හැසිරෙන අවස්ථාව. ඒ වගේම නගරයට ගිය අවස්ථාවේ තවත් උපමාවක් භාවිතා කරනවා. නගරයේ දැලක් මෙන් ඒ මේ අත වැටි තිබුණු පටුපාරවල් බොහොම සංකේතාත්මක ගන්න පුළුවන් මේවා. ඒ වගේම මේ දැල කියන හිවල් දෙන කියන ඒවා සංකේත විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තවත් නිදසුනක් ගන්න පුළුවන් අර හිරපල්ලා සඳහන් කරන සංවාදී සාහි කතාබහ සිදු වෙන අවස්ථාවේ කරුණාව වේලිච්ච කුඹුරට වැස්සක් වගේ කියනවනේ. මෙන්න මේ උපමා භාවිතය බොහොම ඊටාම හොඳින් බොහොම ඊටා ඉහළින් කතාවේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙනවා කතුවරයා භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තවත් සඳහන් කරන්න පුළුවන් කාරණාවක් තමයි අනුප්‍රාසාත්මක යෙදු කතුවරයා මේ නවකතාවේ භාවිතා කරලා තියෙන ආකාරය. වේලක් කර වේලා මේ කර්ණිලා හාමි සහ පුංචි මණිකා අර නිවසේ තනි වුණාට පස්සේ ඔවුන්ගේ ආහාර ක්‍රියාවලිය ගැන සඳහන් කරන අවස්ථාවේ ඒ වගේම චේතනා ශක්තිය කල්පනා ශක්තිය වේදනා ශක්තිය බලන්න එක හා සමාන උච්චාරය වෙන වචන භාවිතේ අනුප්‍රාසාත්මක යෙදු නෑ මෝඩයා කටවහපන් ආදී වදන් භාවිතා කරලා තියෙනවා මේ බැද්දේකම නවකතාව තුළ එවැනි දේවල් ගන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් කාරණාවක් සඳහන් කරන්න පුළුවන් භාෂාව ගැන කතා කරනකොට ජනවහරෙන් පෝෂණය වෙච්ච භාෂාවක් මේ තුල භාවිතා කරලා තියෙන ආකාරය බලමු. ගේ පිලේ හිඳ නිකටට අත තබාගත් ආකාරය. ඒ වගේම අපිට කියන්න පුළුවන් අර ඉහළින් සඳහන් කළ මෝඩයා කටවහපන් කියන වචන ගමේ සාමාන්‍ය විභාරේ ජනවහරේ භාවිතා කරන වචන. ඒ වගේම මිනිහා අනුමානයක් නැ මැරෙන්න ඇති. ඒ වගේම මේ හිරපල සඳහන් කරන කාරණාවක්. ඒ වගේම මං අහපු ආරංචියක් නැහැ. ගමේ ආරංචි මේ වෙදරාල් සඳහන් කරන කාරණාවක් ජනවහරේ ප්‍රකාශ කරන විදියම. ඒ වගේම ඉලන්දාරියෙක් නැත්තම් නාකියෙක් වුණත් මොකද්ද ඇති වැරද්ද? අර වෙදරාල පුංචි මණිකාගෙන් අහනවා මේ බබුන් ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නේ නැතුව බබු විවාහ කරගන්න කියලා. ඒ අවස්ථාවේ භාවිතා කරන අවස්ථාව ජනවහරි පවතින ස්වභාවය. වගේම ජනවහරි මෙන්න මෙහෙම කාරණාකුත් සඳහන් වෙනවා. බලන්න සුවිශේෂ දෙයක්. ගංගියුරේ අලි ඇට නරි අදිනවා කියලා අලි ගඟේ නානි නැතුව අරිනවද? ජනවහරි භාවිතා වෙන මේ කියමන් වගේ දේවල් භාවිතා කරලා තියෙන ආකාරය. ඒ වගේම තවත් අපිට වචන ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඒවා. ඊරනම පිළ උගහට ඇටුවන්
ඒ වගේම බක්ති, ඒ කියන්නේ මේ ගොදුරු වෙලා ලක්ුණා කියන කතාවයි හිර හිදලන් විවාහයට භාවිතා කරන වචන, ඒ වගේම මායියා බිරිඳට පාවිච්චි කරන වචන, වගතුවක් කිසිම සංවර්ධනයක් කිසිම දියුණුවක් කියන කාරණා, ආඩිකෝඩ කරදරකම් කටුළු, වරිච්චි කෝටු වගේ දේවල්. ඒ වගේම තෙහෙට්ටුව මහන්සි කෙනෙක්. හිරපල්ලා මේ හිරකාරයන් බලා ගන්න තැනත්තා කෙනෙක්. ඒ වගේම තොලු ගාන නැත්නම් කොළු ගානවා කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ඒ කියන්නේ උලා කනවා. අර මහලු මිනිසා ඉන්න තැන්වල අර මේ බොහොම ඇටකටු පෑදිච්ච ගවයෙක් තනකොළ උලා කෑම අවස්ථාව මෙන්න මේ වගේ ජනවහරින් පෝෂණය වෙච්ච වචන මාලාකම් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ඔබෙන් අහන්න පුළුවන් මේ පිළිතුරක් විදිහට අවස්ථා හා සිද්ධි නිරූපණය. මෙන්න මේ ඔබට නියමිත පාඩමෙන් මෙන්න මේ අවස්ථාවන් හා සිද්ධීන් ඔබ නිරූපණය කළ තියෙන ආකාරය, චිත්ත රූප මැවෙන ආකාරයට, සජීවී චරිත මතු වෙන අයුරින් ඒ සැබෑ චරිතවල සැබෑ ගතිගුණ ඉස්මතු වෙන ආකාරයට පැහැදිලි කළ තියෙන ආකාරය, සමාජයේ ඇතිතතු මනා හොඳින් සහෘදයාට පාඨකයාට මේ විඳ ගන්නට පුළුවන් ආකාරයේ මේ අවස්ථා හා නිරූපණය කළ තියෙන ආකාරය වචන භාවිතයෙන් ඔබට සඳහන් කරන්නට පුළුවන්. මෙන්න මේ අවස්ථා හා සිද්ධි ටික සිහියට ගන්න. පුංචි මැණිකා හා කඩිලහාමි නිවසේ තනි වෙලා ඉන්න අවස්ථාව. ඒ වගේම කැලෑ ගැහැණුන්ගේ චරිතවල ස්වභාවය, ඔවුන් හැසිරෙන විදිය, තනි වෙලා හුදකලා වෙලා ඉන්න ආකාරය. ඒ වගේම ආරච්චි හාමිනේ ගමෙන් යන අවස්ථාව, කොටුකොලට යන අවස්ථාව, ඒ සිද්ධිය. ඒ වගේම බබුන් ගැන ගමේ අයගෙන් අහලා දැනගන්න අවස්ථාව පුංචි මැණිකා ගිහිල්ලා ඒ බොහොම අපිට අනුකම්පාව කරුණාව ඇති වෙනවා මේ පුංචි මැණිකා කරේ. එවැනි සිද්ධීන් තමයි අපිට මතුවෙන්නේ. ඒ වගේම තංගල්ලට පිටත් යන අවස්ථාව පුංචි මැණිකා කුරහන් ටිකක් රුටියක් දෙකක් හදාගෙන තමන්ගේ ස්වාමියා බලන්නට යන අවස්ථාව බොහොම අනුකම්පා සහගතව කාරුණික භාවයේ සහෘදය තුළ ඇති වෙන ආකාරයට මේ චරිත නිරූපණය කරමින් අවස්ථාව බොහොම ඉතා හොඳින් නිර්මාණය කළා තියෙනවා. ඒ වගේම නගරයට පුංචි මැණිකා ගොස් හැසිරෙන අවස්ථාව සහ ඒ සිද්ධිය. ඒ වගේම මහලු මිනිසා, මහලු මහල්ලා අර වයසක සීයා ඔහුව ගනුදෙනු කරන කතා බහ කරන හැසිරෙන අවස්ථාව සහ සිද්ධිය. ඒ වගේම හිස්සති නැවත පුංචි මැණිකා බැද්දේගමට එන්නට තීන්දුව කරන අවස්ථාව. ඒ වගේම බබුන් සහ සිලිඳු මිය හිරගෙදරදී මිය ගියායයි කියන පණිවිඩය දැනගන්න ලැබෙන අවස්ථාවේ පුංචි මැණිකා හැසිරෙන ආකාරය සහ ඒ සිද්ධිය කොයි ආකාරයෙන් හැසිරෙනවද, ඇය ඊට දක්වන ප්‍රතිචාර, ඇයගේ මානසික ස්වභාවය, ඇයගේ බලාපොරොත්තු සහගත බව, සැබෑ තතු දැනගැනීමේ වමනාව, ඒ වගේම ගම්බද සිද්ධීන් සහ සමාජීය ක්‍රියාත්මක වෙන ආකාරයත්, නගරබද සමාජීය ක්‍රියාත්මක වන ආකාරයත් ඉතා හොඳින් මොනවට මේ අවස්ථාව හා සිද්ධි කතුවරයා නිර්මාණය කළ තියෙන ඇති ආකාරය අපිට වඩා හොඳින් පැහැදිලි වෙනවා. එසේනම් මොන අද දවස් අපි බැද්දිගම නවකතාවේ චරිත නිරූපණයේ භාෂා භාවිතය ආදී සියලු කාරණා කතා බහ කරලා අවසන් වෙනවා. එසේනම් සිංහල වීරය YouTube channel එකට ඔබ සම්බන්ධ වෙන දිගටම අඛණ්ඩව රැඳී සිටින, like එකක් එකතු කරන්න, මේ අත්දැකීම තවත් දුරට බලන්නට share කරන්න, ඒ වගේම අමතක කරන්න එපා subscribe කරන්න. අපි නැවත පාඩමකින් නැවත හමු වෙමු. ඔබට ජය වේවා.